තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පතව්‍යායේක රංජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලං වරන්ති අති ගෞරවාස්පද නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන පූජනීය වූ මහා සංඝරත්නයේ අවසරයි ධර්ම ශ්‍රවණා බිලාශී සදහැබර
වාසනාවන්ත පින්වතුනි, ලෝතර උතුම් ශ්‍රී සද්ධර්මය අපිට පින්වත්නි හැම කාලයකදීම අහන්න ලැබෙන්නේ නැහැ. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ, මේ ලෝතර බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම පහළ වීම බොහොම දුර්ලභයි පින්වත්නි. ඒ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය තුලදී ලබාගත්තා වූ මනුෂ්‍ය ජීවිතය බොහොම ආලෝකමත් කරගන්නට ඕන. ඒ ආලෝකමත් කර ගැනීම සඳහා තමයි පින්වත්නි මේ උතුම් වූ ශාස්ත්‍රූ ශාසනය තුල පිළිවෙත් පුරන්නේ. ඒක නිසා මේ පින්වත් සෑම සියලු දෙනාම අදිෂ්ඨානයක් ඇති කරගෙනයි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. එහෙම අදිෂ්ඨානයක් ඇති කරගෙන ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් අපිට උතුම් වූ මාර්ගඥානය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. මේ පින්වත් සෑම සියලු දෙනාම බොහෝම වාසනාවන්ත පිරිසක්. වාසනාවන්ත පිරිසක් කියලා කියන්නේ අපි මේ සංසාර ගමන තුල බොහෝම ඝෝර කටුක සංසාර ගමනකින් තමයි අපි මේ මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙන්නේ. ඒ මනුෂ්‍ය ජීවිතයේ තුලදී පින්වත්නි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ, කැප වෙන්නට ඕනේ. ශාසනික ප්‍රතිපදාවන්හි නියැලිලා මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵලය අපි අත්පත් කරගන්න. මේ සම්බුද්ධ ශාසනයේ පින්වත්නි ත්‍රිවිධාකාරයි. පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. පරියප්ති කියලා කියන්නේ පින්වත්නි සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටක ධර්මයේ තෙවලා දහම. පරියප්ති, ප්‍රතිපත්ති. ප්‍රතිපත්ති කියලා කියන්නේ පින්වත්නි මේ සම්බුද්ධ ශාසනය අප විසින් කළ යුතු දේ. ධර්මයේ විනය ආශ්‍රය කරගනිමින් කටයුතු කිරීමට තමයි පරියප්ති ප්‍රතිපත්ති කියලා කියන්නේ. ප්‍රතිවේද කියලා කියන්නේ ඒයින් ලැබෙන ප්‍රතිඵලය. ඒයින් ලැබෙන ප්‍රතිඵලයට අපි කියනවා ප්‍රතිවේද කියලා. ඒක නිසා පින්වත්නි මේ සම්බුද්ධ ශාසනයේ අරමුණු තුන ඔන්න ඔය අරමුණු තුනටයි අපි ශාසනයේ ත්‍රිවිධාකාර කියලා කියන්නේ. ඒක නිසා පින්වත්නි ධර්මයේ ශ්‍රවණය කරද්දී තෙරුවන් කෙරෙහි ගෞරවය උපදවාගෙන ශ්‍රවණය කරන්නට ඕන. පින්වත්නි අපි ධර්ම දේශනාවකින් ලැබෙන ආනිසංස ධර්මතා පහක් පිළිබඳව ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි ධර්ම කාරණේ තමයි පින්වත්නි අසුතං සුනාති. අසුතං සුනාති කියලා කියන්නේ පින්වත්නි අපි බණක් අහලා නැත්තම් ඒ ධර්මය ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා. අසුතං සුනාති. සුතං පරියෝදපේති. අහලා තියෙනවා නම් බණක් ඒ ධර්මය ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති. තුන්වෙනි කාරණේ දිට්ඨින් උජුං කරෝති. අපි තුල මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවා නම් ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් බැහැර වීමේ හැකියාව තියෙනවා ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින්. අනිත් කාරණේ කං විතරති. සැකේ දුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ධර්මයේ පිළිබඳව යම් කිසි සැකසහිත ස්ථානයක් තියෙනවා නම් ඒ සැකසහිත ස්ථානය දුරු කර ගැනීමේ හැකියාව තියෙනවා ධර්මානුශාසනාවක් තුලින්. අන්තිම කාරණේ තමයි පින්වත්නි චිත්තමස්ස පසීදති. චිත්තමස්ස පසීදති කියලා කියන්නේ පින්වත්නි සිත ප්‍රසන්න භාවයටපත් වෙනවා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තුලින්.
මෙන්න මේ කියන ආනිසංස ධර්මතා පහ පින්වත්නි අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා ධර්මයක් ශ්‍රවණය කිරීම තුලින්. අසුතං සුනාති අහල නැත්තං බණක් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. සුතං පරියෝදපේති අහලා තියෙනවා නම් බණක් ඒ ධර්මය විස්තර විභාග සහිතව දැනගැනීමේ හැකියාව තියෙනවා. දිට්ඨින් උජුං කරෝති මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් බැහැර වීමේ හැකියාව තියෙනවා. කං විතරති සැකේ දුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. චිත්ත මස්ස පසීදති සිත පිරිසිදු භාවයට සිත ප්‍රසන්න භාවයට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා ධර්ම දේශනාවක් තුලින්. ඒක නිසා පින්වත්නි මෙන්න මේ කියන ආනිසංස ධර්මතා පහ අපිට සැලසෙනවා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තුලින්. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අරමුණු තුනක් තියෙනවා. අපි ඇයි බණ අහන්නේ? ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන කාරණා තුන. මොකක්ද? අපි බණ අහන්නට ඕනේ පින්වත්. සුනාත බණ අහන්නට ඕනේ. ධාරේත ධාරණය කරගන්නට ඕනේ. චරාත ධම්මේ ධර්මානුකූලව ජීවිතේ සකස් කරගන්නට ඕනේ. ගෙනියන්නට ඕනේ. මෙන්න මේ කියන කාරණා තුන තමයි පින්වත්නි ධර්ම දේශනාවක තියෙන අරමුණු තුන. ධර්මයේ හොඳට ශ්‍රවණය කරගන්නට ඕනේ, ධාරණය කරගන්නට ඕනේ, ඒ අනුව කටයුතු කරන්නට ඕනේ. සුනාත ධාරේත චරාත ධම්ම. ඒක නිසා පින්වත්නි බොහෝම ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. මේ පින්වතුන් සෑම සියලු දෙනාටම ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගත්තු ගාථා ධර්මය ධම්මපදේ ලෝකවග්ගේ එන ගාථා ධර්මයක්. පින්වත්නි මේ සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකයා වුණේ අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ පින්වත්නි මේ සම්බුද්ධ ශාසනයේ මාර්ගඵලලාභී පුද්ගලයෙක්. අනාථපිණ්ඩික සිටුතුමා පින්වත්නි සම්බුද්ධ ශාසනයට බොහෝ උපකාර කරපු පුද්ගලයෙක්. සම්බුද්ධ ශාසනය තුල පිළිවෙත් පුරපු පුද්ගලයෙක් අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන් මාර්ගඵලයේ දක්වා සිත දියුණු කරපු පුද්ගලයෙක්. මේ අනාථපිණ්ඩික සිටුතුමාට හිටිය පින්වත්නි දූවරු තුන්දෙනෙක්. චූල සුභද්‍රා, මහා සුභද්‍රා, සුමනා කියලා දූවරු තුන්දෙනෙක් හිටියා. පින්වත්නි අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාව කියලා කියන්නේ හරියට නිකන් දානශාලාවක් වගේ. හැම අවස්ථාවකදීම මහා සංඝයා වහන්සේලාට අවශ්‍ය කරන ප්‍රතිපහසුකම්, අවශ්‍ය කරන දාණය මේ හැම දෙයක්ම ලබා දෙනවා. හැම දෙයක්ම බොහෝම හොඳට කටයුතු සිදු කරනවා, සංවිධානය කරනවා. මේ දියණිවරු තුන්දෙනාත් පින්වත්නි බොහෝම ශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධාවන්තයි කියලා කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා තමන්ගේ සිටුමාලිගාවට පැමිණිහම ඒ අයට අවශ්‍ය කරන සෑම දෙයක්ම බොහෝම ගෞරවයෙන් සිදු කරනවා. මේ අනාථපිණ්ඩික සිටුතුමාට හිටිය එක්තරා පුත්‍රයෙක්. මේ පුත්‍රයා පින්වත්නි කාලසිටු පුත්‍රයා කියලායි හඳුන්වන්නේ. කාලසිටු පුත්‍රයා. මේ කාලසිටු පුත්‍රයා පින්වත්නි කවදාවත් කැමති වුණේ නැහැ, ආසාවක් ඇති කරගත්තේ නැහැ ලෝතර සම්බුද්ධ ශාසනයක් තුල පිළිවෙත් පුරලා ධර්මානුකූලව ජීවිතයක් සකස් කරගන්නට අවශ්‍ය කරන මාර්ගයක් අවබෝධ කරගන්නට කටයුතු කරේ නැහැ.
කෙටියෙන් කිව්වොත් සම්බුද්ධ ශාසනය තුල ජීවිතයේ තුල මේ ත්‍රිලක්ෂණ ධර්මතාවයේ පිළිබඳ අවබෝධ කරගන්නට උනන්දුවක් දැක්ුවේ නැහැ. ජේතවනාරාමයේ කියලා කියන්නේ පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් ගත කරපු ස්ථානය. වැඩිම කාලයක් ගත කරපු ආරාමය. මේ ආරාමය බොහෝම විශාල ආරාමයක්. මේ විශාල ආරාමයේ තුල සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ආදී කොටගත් නික්ලේශී නිෂ්පාපී මහරහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ සිටියා. උන්වහන්සේලාගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට කවදාවත් කැමැත්තක් දැක්ුවේ නැහැ. මෙන්න මේ විදිහට කටයුතු කරද්දී අනාථපිණ්ඩික සිටුතුමාට බොහෝම පශ්චාත්තාපයටපත් වුණා. දුකකටපත් වුණා. අනේ මගේ දූවරු තුන්දෙනා බොහෝම හොඳට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව සම්බුද්ධ ශාසනය තුල පිළිවෙත් පුරනවා. කටයුතු කරනවා. නමුත් මගේ බාල පුත්‍රයා වෙච්ච කාල කවදාවත් සම්බුද්ධ ශාසනය තුල පිළිවෙත් පුරන්නේ නැහැ. අපේ නිවසේ කොච්චර දානමාන ආදී පින්කම් සිදු කරත් ඒ වලට සහ සම්බන්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළා ධර්මාවබෝධය ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. බොහෝම කෙලිදොලින් තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ. ඒක නිසා මම මේකට මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕනි. කාර්සිට පුත්‍රයා ළඟට ගිහිල්ලා කියනවා පුතේ ඔයා මේ පොයට ගිහිල්ලා සිල් සමාදන් වෙන්නට ඕනි. සිල් සමාදන් වෙලා ඒ සම්බුද්ධ ශාසනය තුල පිළිවෙත් පුරන්නට ඉගෙන ගන්නට ඕනි. හැබැයි මං වාට සිල් සමාදන් වෙලා ආවොත් මසුරන් දහසක් ලබා දෙනවා. මෙන්න මේ විදිහට මසුරන් දහසට තියෙන ලෝභකම නිසාම බොහොම ආශාව ඇති කරගෙන සිල් සමාදන් වෙන්නට යනවා ජේතවනාරාමයට. සිල් සමාදන් වෙලා ඊට පහුවෙනිදා උදේට රජමාලිගාවට ඇවිල්ලා පියතුමාගෙන් අර මුදල ඉල්ල ගන්නවා. ඊට පස්සේ පින්වත්නි තවත් දවසක් අනාථපිණ්ඩික සිටුතුමා ළඟට ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුතුමා කියනවා පින්වත්නි පුතේ ඔයා ගිහිල්ලා ජේතවනාරාමයට ගිහිල්ලා සිල් සමාදන් වෙන්නට ඕනේ. හැබැයි මේ කාරණාවත් හොඳින් මතක තබා ගන්නට ඕනේ. මොකක්ද කාරණාව? ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ධර්මයේ දේශනා කරද්දී ඔයා ගිහිල්ලා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම් පදයක් ඉගෙනගෙන ඇවිල්ලා මට දේශනා කරන්නට ඕනි. එහෙම දේශනා කරොත් තමයි පින්වත්නි, එහෙම දේශනා කරොත් තමයි මම ඔයාට මසුරන් දහස ලබා දෙන්නේ. අර මසුරන් දහසට තියෙන ලෝභකම නිසාම කාලසිට පුත්‍රයා යනවා ධර්මයේ ශ්‍රවණය කරන්නට සිල් සමාදන් වෙන්නට. සිල් සමාදන් වෙන්නට ගිහිල්ලා පින්වත්නි බොහෝම හොඳට සීලය ආරක්ෂා කරගෙන කටයුතු කරනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනවා. ධම්සභා මණ්ඩපයට වැඩිලා ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි අනුන්ගේ සිත් කියවීමට හැකියාව තියෙන ඒ උතුම් වූ ඥාන සම්භාර ධර්මයන්ගෙන් සමන්විත උත්තමයාණන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දැක්ක මේ කාලසිට පුත්‍රයාගේ ස්වභාවය. බොහොම ලෝභ සහගත පස්කම් සුවේයි ඇලෙන සැපෙහි ඇලෙන පුද්ගලයෙක්. නමුත් මේ පුද්ගලයාට සෝවාන් මාර්ගඵලයට පත්වීමට තරම් පුණ්‍ය බල ශක්තියක් තියෙනවා. ඒක නිසා මමත් මේකට උපක්‍රමයක් යොදන්න ඕනේ කියලා කල්පනා කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා.
ධර්මයේ දේශනා කරනකොට කාලසිටු පුත්‍රයාත් බොහෝම උනන්දුවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා. ඔන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ පළවෙනි දහම් පදේ දේශනා කරනවා. පළවෙනි දහම් පදේ ශ්‍රවණය කරන්න හම්බෙන්නේ ඒක අල්ල ගන්න ලැබෙන්නේ නැහැ. දෙවන දහම් පදෙත් කියනවා. දෙවන දහම් පදේ අල්ල ගන්න හම්බෙන්නේ නැහැ. තුන්වෙනි දහම් පදේ, හතරවෙනි දහම් පදේ, පස්වෙනි දහම් පදේ මෙන්න මේ විදිහට ධර්මයේ අවසාන වන තුරුම ධර්ම දේශනාව අවසාන වන තුරුම කිසිම බණ පදයක් අල්ලා ගැනීමේ හැකියාව අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත්නි ධර්මයේ කෙරෙහි බොහෝම ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ඕනෑකමින් උනන්දුවෙන් ශ්‍රවණය කරපු නිසා කාලසිටු පුත්‍රයා අවසානයේදී දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් වූ සෝවාන් ඵලෙහි පිහිටෙන්නට තරම් වාසනාවන්ත පුද්ගලයෙක් වුණා. අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවේ ඊට පහුවෙනිද මහා කලබ ගෑනියා. පෙරේද සිල් සමාදම් ඊයේ සිල් සමාදම් වෙච්චි පුතා තාම විහාරයේ තාම සිටුමාලිගාවට ආවේ නැහැ. දේවියගෙනුත් ඇහුවා, දියණිවරුන්ගෙනුත් ඇහුවා. තාම ආවේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග දානේ සඳහා සිටුමාලිගාවට වඩිනවා. මේ සිටුමාලිගාවට වඩිද්දි පිටිපැස්සෙන් අන්න අර කියන කාලසිටු පුත්‍රයාත් එනවා. වෙනද කාලසිටු පුත්‍රයා ගත කරේ පින්වත්නි බොහොම කෙලිදොලින් ජීවිතේ ගත කරේ. පස්කම් සැපෙහි ඇලිලා බොහොම කෙලිදොලින් තමයි ජීවිතේ ගත කරේ. බොහොම තැම්පත් ශාන්ත ස්වරූපයෙන් යුක්තව මේ පුද්ගලයා පැමිණෙනවා. අනාථපිණ්ඩික සිටුතුමාට හිතා ගන්නට බෑ. බොහෝම ශාන්ත ලීලාවෙන් තැම්පත් ස්වරූපයෙන් ඒ සිටුමාලිගාවට එනවා. බුදුරජාණන් වහන්සේ අතුරු 500ක් ස්වාමීන් වහන්සේලා දානේ වළඳලා අවසානයේදී අනාථපිණ්ඩික සිටුතුමා කාලසිටු පුත්‍රයා ළඟට ගිහිල්ලා පොරොන්දු වෙච්චි මසුරන් දහස ලබා දෙන්න හදනවා. ඒ අවස්ථාවේදී කාලසිටු පුත්‍රයා බොහෝම ලැජ්ජාවටපත් වෙනවා. තැති ගැනීමකටපත් වෙනවා. අනේ මම මේ උතුම් වූ ධර්මයට නේද සද්ධර්මයට නේද නිග්‍රහ කළේ. මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට නේද මම පරිභව කරේ කියලා ලැජ්ජාවටපත් වෙනවා. ඒ අවස්ථාව අරබය ලෝතුරා බුදුරජාණන් වහන්සේ කාලසිටු පුත්‍රයාට මෙන්න මේ උතුම් වූ ගාථා ධර්මයේ දේශනා කරනවා. මොකක්ද පින්වත්නි මේ ගාථාව? පතව්‍යා ඒක රජ්‍යේන මේ මුළු පොළවටම පාලකයා වෙලා උපදිනවටත් වඩා පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝකේ යෑමටත් වඩා සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන මේ මුළු මහා පොළොවටම චක්‍රවර්ති මහරජයා වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි පලං වරන්ති සෝවාන් ඵලයේ උතුම් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද පින්වත්නි සෝවාන් ඵලය කියලා කියන්නේ? සෝවාන් ඵලය කියලා කියන්නේ පින්වත්නි සංයෝජන ධර්මතා 10ක් තියෙනවා. මේ සංයෝජන ධර්මතා 10ට අපි කියන සසර බැඳ තබන හේයින් සංයෝජන කියලා කියනවා. මේ සංයෝජන ධර්මතා 10යි. පළවෙනි සංයෝජනා ධර්මතා 3 තමයි පින්වත්නි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මතා 3. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි මමය මාගේ ස්වභාවය ආත්ම දෘෂ්ටියක් ඇති කර ගැනීම. මේ ජීවිතේ මගේ, මේ ආත්මේ මගේ, මේ කය මගේ ආදී වශයෙන්, මේ පුද්ගලයා මගේ ආදී වශයෙන් ආත්ම දෘෂ්ටියක් ඇති කර ගැනීමට අපි කියනවා පින්වත්නි සක්කාය දිට්ඨිය කියලා. ආත්ම දෘෂ්ටියක් ඇති කර ගැනීම.
දෙවෙනි කාරණාව පින්වත්නි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ පින්වත්නි සැකය. මොකක් පිළිබඳ සැකයේද? බුද්ධ ආදී අටතැන්හි පිළිබඳ ඇතිවන සැකය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇතිවන සැකය, නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ ඇතිවන සැකය, ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳ ඇතිවන සැකය, ශික්ෂාපද පිළිබඳ ඇතිවන සැකය, අතීත භවයේ පිළිබඳ ඇතිවන සැකය, අනාගත භවයේ පිළිබඳ ඇතිවන සැකය, අතීත අනාගත භව දෙකම පිළිබඳ ඇතිවන සැකය, පටිච්ච සමුප්පාද ධර්මතාවේවත් හේතුඵල ධහම පිළිබඳ ඇතිවන සැකය කියන මෙන්න මේ කියන අටතැන්හි සැකයට අපි කියනවා විචිකිච්ඡාව කියලා. අන්තිම සෝවාන් ඵලයේ තුලින් ප්‍රහීණය වෙන අන්තිම සංයෝජන ධර්මතාවයේ තමයි පින්වත්නි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. සීලබ්බත පරාමාස කියලා කියන්නේ පින්වත්නි සෝවාන් මාර්ගඵලලාභී පුද්ගලයා කවදාවත් වෙනත් ආගමික දෘෂ්ටීන්හි ඇලෙන්නේ නැහැ, කටයුතු කරන්නේ නැහැ. ඒ පරම ගම්බීර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම පමණයි තමාගේ ධර්මතාවයේ පිලිසරණ කොට වාසය කරන්නේ. මෙන්න මේ කියන සංයෝජන ධර්මතා තුන ප්‍රහීණය වෙනවා සෝවාන් මාර්ගඵලයේ තුලින්. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ කියන සංයෝජන ධර්මතා තුන ප්‍රහීණය වෙනවා සෝවාන් මාර්ගඵලයේ තුලින්. සංයෝජන ධර්මතා 10ක් තියෙනවා පින්වත්නි. මේ සංයෝජන ධර්මතා 10න් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග, රූපරාග අරූපරාග ආදී වශයෙන් මෙන්න මේ කියන 10ක් තියෙනවා. මේ 10ෙදි පින්වත්නි මේ කාමරාග පටිග කියන සංයෝජන ධර්මතා දෙක තදංග වශයෙන්, තදංග සහ විස්කම්මන වශයෙන් කියලා කොටස් දෙකක් තියෙනවා. තදංග කියලා කියන්නේ පින්වත්නි తాවකාලිකව යටපත් කිරීමට අපි කියනවා තදංග කියලා. විස්කම්මන කියලා කියන්නේ මුළු මුනින්ම ප්‍රහාණය කිරීම. මේ කාමරාග පටිග කියන සංයෝජන ධර්මතා දෙක තදංග වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් සකදාගාමි මාර්ගඵලයේ තුලින්. විස්කම්බන වශයෙන් මුළු මුනින්ම මුලිනුපුටා දැමීම සිදු වෙන්නේ අනාගාමි මාර්ගඵලයේ තුලින්. රූප රාග අරූප රාග ආදී කොටගත් ඒ අනිත් සංයෝජන ධර්මතා පහ මුළු මුනින්ම ප්‍රහාණය වෙන්නේ මහා රහත් පදවිය තුලින්. මහා රහතන් වහන්සේ නමක් තුලින් මෙන්න මේ කියන අන්තිමට තියෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච දිට්ඨි අවිජ්ජා කියන මෙන්න මේ කියන සංයෝජන ධර්මතා පහ ප්‍රහාණය වෙනවා. මේ සංයෝජන ධර්මතා 10 තුල තියෙනවා පින්වත්නි උද්ධම් භාගීය සංයෝජන ධර්මතා පහකුත් ඕරම් භාගීය සංයෝජන ධර්මතා පහකුත්. ඕරම් භාගීය සංයෝජන ධර්මතා පහ තමයි පින්වත්නි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග කියලා කියන්නේ. මුල් සංයෝජන ධර්මතා පහ. සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන මාර්ගඵල තත්වයන් තුනටපත් වෙනකොට ඔන්න ඔය කියන මුල් මාර්ගඵල ධර්මතා පහ ප්‍රහාණය වෙනවා. අවසාන සංයෝජන ධර්මතා පහ උද්ධම් භාගීය සංයෝජන ධර්මතා පහ හැටියටයි හඳුන්වන්නේ. ඕරම් භාගීය කියලා කියන්නේ පහළ තලයේ තිබෙන සංයෝජන ධර්මතා පහ. උද්ධම් භාගීය සංයෝජන ධර්මතා පහ කියලා කියන්නේ ඉහළ තලයේ තිබෙන හේන් උද්ධම් භාගීය. මේ උද්ධම් භාගීය සංයෝජන ධර්මතා පහ නැති වෙන්නේ අරහත් මාර්ගඵලයේ තුලින්.
මෙන්න මේ කියන සෝවාන් මාර්ගඵලයටපත් වෙන්න නම් පින්වත්නි අපි විසින් පුරුදු පුහුණු කළ යුතු ධර්මතා පහක් ධර්මතා හතරක් පිළිබඳව ලෝතුරා බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකේ සංයුක්ත නිකායේ ඵල සූත්‍රයේදී දේශනා කරනවා. සෝවාන් මාර්ගඵලයටපත් වෙන්න නම් අපි විසින් සිදු කළ යුතු පුරුදු පුහුණු කළ යුතු ධර්මතා හතරක් පිළිබඳව. මොනවද ධර්මතා හතර? කල්යාණ මිත්තතා, සද්ධම්ම ශ්‍රවණං, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපatti. මෙන්න මේ කියන ධර්මතා හතර අපි විසින් පුරුදු පුහුණු කරන්නට ඕන සෝවාන් මාර්ගඵලයටපත් වෙන්න නම්. පළවෙනි ධර්මතාවයේ තමයි කල්යාණ මිත්තතා. පින්වත්නි අපි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්නට ඕනි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ඔය අඹ යාළුවා කියලා කියන්නේ ඒ අදහස නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පින්වත්නි tamunට දුක පිළිබඳව අවබෝධ කරලා දෙන පුද්ගලයා. පවෙහි ආදීනවේ පිළිබඳව කියලා දෙන පුද්ගලයා. බුදුදහමේ තිබෙනා වූ හරය පිළිබඳ කියලා දෙන පුද්ගලයා. කුසලයේ තිබෙනා වූ වටිනාකම කියලා දෙන පුද්ගලයා. මේ සසරෙහි තිබෙනා වූ භයංකාරීත්වයේ කියලා දෙන පුද්ගලයාට අපි කියනවා කල්යාණ මිත්‍රයා කියලා. පින්වත්නි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අපි විසින් වර්ධනය කරගන්නට ඕනේ. එසේ කල්යාණ මිත්‍ර ආශ්‍රය වැඩි දියුණු කිරීම තුළින් අපිට සෝවාන් මාර්ගඵලයටපත් වීමේ හැකියාව තියෙනවා. කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්නට ඕනේ. කල්යාණ මිත්තතා. සද්ධම්ම ශ්‍රවණං. සද්ධම්ම ශ්‍රවණං කියලා කියන්නේ අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පෙර කියූ ආකාරයට සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ධාරණය කරගන්නට ඕනේ. ඒ අනුව කටයුතු කරන්නට ඕනේ. අය පින්වත්නි බණ අහන්නට ඕනේ. බණ අහනවා වගේම ඒ ධර්මයේ පිළිබඳ මන අවබෝධයකින් යුතුව කටයුතු කරන්නට ඕනේ. සුනාත ධාරේත චරාත ධම්මේ. ඒක නිසා පින්වත්නි පළවෙනි අංගය වෙන කල්යාණ මිත්‍රත්වය අපි වැඩි දියුණු කරගන්නට ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. තුන්වෙනි කාරණාව යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වත්නි ඇත්ත ඇටිසැටියෙන් දැකීමේ නුවණට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මොකක්ද පින්වත්නි යෝනිසෝ මනසිකාරය කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අර්ථ ගන්නවා. පින්වත්නි මේකට අපි කියනවා මේසේ කියලා. අපි සම්මුතියක් දීලා තියෙනවා සමාජයේ විසින් මේසේ කියලා. මේකට වෙනත් භාෂාවලින් විවිධ නම් පවසනවා. දෙමළ භාෂාවෙන් වෙනත් නමක්, ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් නමක් ආදී වශයෙන් පවසනවා. නමුත් පින්වත්නි අපි මේක පරමාර්ථ ධර්මයට අනුව අභිධර්මයේ තියෙන පරමාර්ථ ධර්මයට අනුව ගත්තාම මේක හැදිලා තියෙන්නේ ලී ටිකක්, ඇන ටිකක්, ආලේපන වර්ග කිහිපයක් එකතු කරගෙන අපි මේකට මේසේ කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන් අපි ගත්තොත් මෙතන මොකද්ද තියෙන්නේ? කිසියම් ධාතුන් ප්‍රමාණයක එකතුවක් මෙතන තියෙන්නේ. අපේ ශරීරය බලන්න පින්වත්නි. ශරීරය ගන්න බලන්න උදාහරණයකට. මේ ශරීරය කියන්නේ පින්වත්නි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතයන්ගෙන් හැදිලා තියෙන්නේ. තද ගතියෙන් තිබෙන දේවල් ස්පටික ගතියෙන්, වැగిරෙන ස්වභාවයෙන්, උණුසුම් ස්වභාවයෙන්, වායු ස්වභාවයෙන් පවත්නා මෙන්න මේ කියන ධර්මතාවයන්ගෙන් තමයි පින්වත් අපේ ශරීරය හැදිලා තියෙන්නේ. මේ ශරීරය තුල අත්තිමස්මින් කායේ මේ ශරීරය තුල කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු වට්ටියන්ටි මිජ්ජා ආදී කොටගත් විවිධ වූ ඉන්ද්‍රයන් තිබෙනවා. අපි පින්වත්නි මේ ඉන්ද්‍රියන් එකින් එක ගලවලා දානවා.
මේ ශාරීරිය තුල මොකද්ද ගන්න තියෙන්නේ? කිසිම දෙයක් නැහැ. අන්න ඒක පිළිබඳව නිසක වශයෙන්, නියත වශයෙන් අපි අවබෝධ කර ගැනීමට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මේ ලෝක ස්වභාවයේ පිළිබඳව ඇත්ත ඇටිසැටියෙන් දැකීමේ නුවණට අපි කියනවා පින්වත්නි යෝනිසෝ මනසිකාරය කියලා. මේ සෝවාන් මාර්ගඵලයටපත් වෙන්න නම් පින්වත්නි අපි විසින් මේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය අපි විසින් පුරුදු පුහුණු කරන්නට ඕනේ. අන්තිම කාරණාව විදිහට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මානුධම්ම පටිපatti. මොකද්ද මේ ධම්මානුධම්ම පටිපatti කියලා කියන්නේ? ධර්මානුකූලව කටයුතු කිරීම. ධර්මානුකූලව දිවිපැවැත්ම ඇති කර ගැනීමට අපි කියනවා ධම්මානුධම්ම පටිපatti කියලා. ඒක නිසා පින්වත්නි මෙන්න මේ කියන කාරණා හතර ධර්මතාවයන් හතර අපි විසින් පුරුදු පුහුණු කරන්නට ඕනේ. එසේ පුරුදු පුහුණු කිරීම තුළින් අපිට හැකියාව තියෙනවා ඒ උතුම් වූ සෝවාන් මාර්ගඵලයටපත් වෙන්නට. පින්වත්නි මේ රතන සූත්‍ර දේශනාව තුළ මේ සෝවාන් මාර්ගඵලයේ බොහෝම හොඳට පෙන්눔 කරනවා. සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මතා තුන. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි. චතුහපායේ හිච විප්පමුත්තෝ. සතර පහේ කවදාවත් ඉපදෙන්නේ නැහැ සෝවාන් මාර්ගඵලලාභී පුද්ගලයා. සතර පහේ කවදාවත් ඉපදෙන්නේ නැහැ. චතුහපායේ හිච විප්පමුත්තෝ චච්ඡා බිඨානානි අබබ්බෝ කාතුම්. ආත්ම හතක් ඇතුළත ඒ පුද්ගලයා උතුම් වූ නිවනින් සැනසීම ලබනවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විදිහට පින්වත්නි අපි සෝවාන් මාර්ගඵලයටපත් වෙන්නට අවශ්‍ය කරන ක්‍රියාදාමය අපි විසින් ඉටු කරන්නට ඕනේ. බෞද්ධ උපාසක උපාසිකාවෝ හැටියට ඔය සෑම සියලු දෙනාම භික්ෂූන් වහන්සේලා හැටියට අපි සෑම සියලු දෙනාම මේ යන්නේ සෝවාන් මාර්ගඵලය තුල. ඒ සෝවාන් මාර්ගයේ තමයි පින්වත්නි අපි ගමන් කරන්නේ ඵලයටපත් වෙන්නට. සෝවාන් මාර්ගඵලලාභී පුද්ගලයා යන්නේ සකදාගාමි මාර්ගයේ. සකදාගාමි මාර්ගඵලය අවබෝධ කරගන්නට. සකදාගාමි මාර්ගයේ යන පුද්ගලයා අරමුණු කරගන්නේ අනාගාමි ඵලයටපත් වෙන්නට. අනාගාමි මාර්ගයේ යන පුද්ගලයා අදිෂ්ඨාන කරගන්නේ වීරය කරන්නේ රහත් භාවයටපත් වෙන්නට. ඒක නිසා පින්වත්නි මේ සෑම සියලු දෙනාම උත්සාහ කරන්නට ඕනේ, වීරය වඩන්නට ඕනේ. මේ සම්බුද්ධ ශාසනය තුල ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරලා ඒ ජීවිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මතාවය අවබෝධ කරගන්නට කවුරුත් උත්සාහ කරන්නට ඕනේ. පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් යොදනවා. මොකක්ද උපමාව? රාත්‍රියේ නිදි මරන්නාට ඒ රාත්‍රිය බොහෝම දිගයි, කටුකයි, කටෝරයි. ගමනක් පයින් යන පුද්ගලයාට ඒ ගමන බොහෝම දිගයි, කටුකයි, කටෝරයි. ඒ වගේම තමයි පින්වත්නි සද්ධර්මයේ නොදත් පුද්ගලයාට මේ සංසාර ගමන බොහෝම දිගයි, කටුකයි, කටෝරයි. ඒක නිසා පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවකදීවත් මේ සංසාරයට උපමා යොදන්නේ නැහැ. සතර මහා අපායට උපමා යොදන්නේ නැහැ. ඇයි හැම දෙයක්ම බොහොම දුක්ඛිතයි, දුක්බරයි. ඒක නිසා පින්වත්නි අපිට කොයි වෙලාවෙත් අවස්ථාවකදීවත් කියන්න බෑ එනාත්ම භවයේ මනුෂ්‍ය ලෝකෙ උපදීද, දිව්‍ය ලෝකෙ උපදීද කියලා අපිට තීරණය කරන්න බෑ. අපේ අවසන් චුති සිතේදී යම් කිසි විදිහේ අපි සසර තුල හෝ ඒ ආත්ම භවයේ තුල අපි කරගත්තු අකුසල කර්මයක් යටපත් වෙච්ච අකුසල කර්මයක් ඉස්මතු වුණොත් ඒ අවස්ථාවේදී අපි සතර අපායටපත් වෙන්නට පුළුවන්. ධර්මාශෝක රජතුමාට උනේත් ඒකනේ. බන්දුල මල්ලිකා දේවීටත් උනේ ඒකනේ.
බන්දුල මල්ලිකාව කියන්නේ කවුද? සම්බුද්ධ ශාසනය තුල බොහෝම හොඳ උවැසියක්. නමුත් රජතුමාත් සමග අමනාප වෙච්ච එක්තරා සිද්ධියක් අවසාන චුතිසිතේදී මතක් වෙලා දවස් 7ක් අපායේ ගියා. දවස් 7ක් අපායේ දුක් විඳා. ඒක නිසා පින්වන්දේ පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ මේ සද්ධර්මයේ තුලින් අපි අවබෝධය ලබා ගන්නට. එසේ අවබෝධය ලබා ගැනීම තුළින් උතුම් වූ මාර්ගඥානය, විදර්ශනා ඥානය අවබෝධ කරගන්නට කවුරුත් උත්සාහ කරන්නට ඕනේ. මේ සම්බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන මොහොතේදී පුළුවන් තරම් ඒ තුලින් ඵල නෙලා ගන්න අපි කවුරුත් උත්සාහ කරන්නට ඕනේ. මේ සංසාර ගමන පින්වත්නි බොහෝම කටුකයි. ඒ කටුක සංසාරයේ පිළිබඳව අවබෝධය ඇති කරගන්නට ඕනේ. එසේ අවබෝධය ඇති කර ගැනීම තුළින් ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට කවුරුත් අදිෂ්ඨාන කරගන්නට ඕනේ. මේ සම්බුද්ධ ශාසනයේ තියෙන පින්වත්නි ඔබ අප සෑම සියලු දෙනාටම එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේට දීපංකර පාදමූලයේදී උන්වහන්සේට තිබ්බ රහත් පදවිය ලබා ගන්න. උන්වහන්සේට තිබ්බ මේ සංසාර ගමන නවත්තන්න. නමුත් උන්වහන්සේ මමත් මේ සසරින් එතෙර වෙලා අනිත් ඈත් මේ සසරින් එතෙර කරනවා කියන පරම අදිෂ්ඨානයේ ඇති කරගත්තේ ඒ ඔබ අප මේ සෑම සියලු දෙනා නිසා. ඒක නිසා උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ ත්‍රිවිධාකාරව ඒ පෙරුම්දම් පුරලා මේ සම්බුද්ධ ශාසනයේ තුල උතුම් වූ බුද්ධ ප්‍රාප්තියටපත් වෙලා ලෝක සත්වයා දුකින් මුදවාලීමේ අරමුණ ඇති කරගෙනමයි මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබ සෑම සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. ඒක නිසා පින්වත්නි කවුරුත් අදිෂ්ඨානයේ වීරිය ඇති කරගෙන කටයුතු කරන්න. එසේ අදිෂ්ඨානයේ වීරිය ඇති කරගෙන කටයුතු කිරීම තුළින් අපිට හැකියාව තියෙන අවබෝධය තියෙන මේ සද්ධර්මයේ පින්වත්නි හැම කාලයකදීම අහන්න ලැබෙන දෙයක් නෙමෙයි, ශ්‍රවණය කරන්න ලැබෙන දෙයක් නෙමෙයි. ඒ සද්ධර්මයේ තුලින් නියමිත ඵල නෙලා ගන්නට අපි කවුරුත් උත්සාහ කරන්නට ඕනේ. ඒක නිසා පින්වත්නි ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මේ මාර්ග සත්‍ය ධර්ම හතර අපි අවබෝධ කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. සෝවාන් මාර්ග ඵලයටපත් වෙන්නටත් අවශ්‍ය කරන ඒ උතුම් වූ ධර්මතා හතර අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. ධර්මයේ ප්‍රායෝගික වශයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බෞද්ධයන්ට නෙමෙයි. එකල ඉන්දියාවේ හිටපු බ්‍රාහ්මණ පරිබ්‍රාජක අන්‍යාගමික කයට. සාරිපුත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ බ්‍රාහ්මණ වංශිකයෙක්. අන්න ඒ වගේ පිරිසකට තමයි පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒක නිසා පින්වත්නි බොහෝ දෙනෙක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් උතුම් වූ මාර්ගඵලයන්ටපත් වුණා. උතුම් වූ නිර්වාණය අවබෝධ කරගත්තා. අපිට පින්වත්නි හැකියාව තියෙනවා, අවබෝධය තියෙනවා. එසේ අවබෝධය ලබා ගැනීම තුළින් ඒ උතුම් වූ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්නට ඔබ සෑම සියලු දෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව, චිරජීවනයේ නිදුක් නිරෝගී සුවේම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මම පින්වත්නි මේ ශාසනයට තාම ලදරු සාමණේරයෙක්. ඒක නිසා මට පුළුවන් විදිහට ඔබ සෑම සියලු දෙනාටම සෝවාන් මාර්ගයේ පිළිබඳව බොහොම කෙටියෙන් ඔබ සෑම සියලු දෙනාටම දේශනා කරේ. මගේ නායක ස්වාමීන් වහන්සේ මා කෙරෙහි තිබ්බ විශ්වාසය ඇති කරගෙන. ඒක නිසා මා කෙරෙහි විශ්වාසයක් ඇති කරගෙන ඒ විශ්වාසයේ paludu නොවන ආකාරයට වැඩ කටයුතු කිරීම මගේ යුතුයකම, ඒක මගේ ගුරු පූජාව. ඒක නිසා මේ පින්වත් සෑම සියලු දෙනාටම සෝවාන් මාර්ග ඵලයේ තුලින් ධර්ම දේශනාවක් කිරීමේ අදිෂ්ඨානය මම ඇති කරගත්තා. ඊයේ දිනේදී තමයි ධර්මයේ සූදානම් කරගත්තේ, ධර්ම දේශනාව අවශ්‍ය කරන කාරණා.
ත්‍රිපිටක පොත් පරිශීලනය කිරීම තුළින් ඉතින් ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් වූ ධර්මානුශාසනාව තුළින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. සියලුම මියගේ ඥාතීන්ට මේ පින්පෙත් ලැබේවා අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වීමෙන් ඒ අයගේ පරලෝකගත ජීවිත භාවයේ සුවපත් වේවා. මේ උතුම් වූ පුණ්‍ය බල ශක්තියෙන් ලෝතුරා නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන මියගේ ඥාතීන්ට පින් දෙන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ලෝකපාලක ශාසනාරක්ෂක දිව්‍ය රාජවරු මේ පින්පෙත් අනුමෝදන් වනු ලබත්වා. එසේ අනුමෝදන් වීමෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ දිව්‍ය ඇසස දිව්‍ය කරුණාව දිව්‍ය බල මහිමේ වඩා වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මහා සංඝරත්නයත් ඔබ සෑම සියලු දෙනාමත් කල්ට වේලාවට ආරක්ෂා කරත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ඝෝර කටුක සසර සාගරයෙන් එතරව ලබන ලෝතුරා බුද්ධ ආදී ආරුත්තමයාණන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩම වදාළ අජරාමර සංඛ්‍යාත සාන්ත සුඛ ප්‍රණීත අමා මහ නිර්වාණ සුවේන් සැනසීම පිණිසම මෙවැනි වූ උතුම් වූ මාහිමි ධර්මානුශාසනාවන් හේතු වේවා වාසනාව වේවා උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤති.